रागक्षयो निब्बानं द्वेषक्षयो निब्बानं मोहक्षयो निब्बानं තෙරුවන් සරණයි. සියක් කෝටියක් සක්වලේ අනන්තයක් වූ සතුන් ඉන්නවා. අප්‍රමාණ ලෝ සතුන් ඉන්නවා. සංඛ්‍යාත්මකව දක්වන්නට නොහැකි තරමක් වූ ලෝ සතුන් මේ සියක් කෝටියක් සක්වලේ වාසය කරනවා. එතකොට මේ සියක් කෝටියක් සක්වලේ ඉන්න මේ අනන්තයක් වූ ලෝ සතුන් අතරින් ඊටාම අතලොස්සක් වූ ඊටාම සංඛ්‍යාත්මකව ගත්තොත් සලකා බලන්නට තරම් නොහැකි තරමක් වූ අපි ගත්තොත් උදාහරණයක් මුහුදු වෙරළේ තියෙන අනන්තයක් වැලි එතනින් කන් හැන්දකට වැලි එකක් ගත්තොත් ඒක තකන්න පුළුවන් තරමේ වැලි ප්‍රමාණයක් නෙවෙයි. මොකද ඒ තරම්ම සාපේක්ෂව ගත්තාම මුහුදු වෙරළේ වැලි තියෙනවා. මේ අනන්තයක් ලෝ සතුන් අතර මේ විඳින දුක ගැන අංශු මාත්‍රයක වැටහීමක් නැති ලෝ සතුන්මයි අති බහුතරයක් දෙනා ඉන්නේ. ඒ කියන්නේ මේ දුක් විඳිනවා කියලා දැන් යම්කිසි ක්‍රියාවලියක් තියෙනවනේ. කායික වශයෙන් දුක් විඳිනවා. කායික වශයෙන් දුකක් විඳිනවා. මානසික වශයෙන් දුකක් විඳිනවා. ඒක අත්භවයකට කියලා, ඒක සත්වයකට කියලා වෙනසක් නැහැ. ඒ කියන්නේ සකල ලෝක සත්වයාටම නොඑක ආකාරයෙන් දුක් වේදනාවන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. කායික වශයෙන්, මානසික වශයෙන් නොඑක ආකාරයෙන් දුක් විඳිනවා. දැන් දුක් විඳිනවා කිව්වහම මේ දුක් විඳිනවා කියන වචනේ අර්ථකථනය කරගන්න ආකාරය අනුව තමයි දුක් විඳිනවද නැද්ද කියලා Tamanට වැටහීමක් ඇති වෙන්නේ. එහෙම නැත්නම් දුකක් විඳිනවා සැපක් කියලා හිතාගෙන. දුකම විඳිනවා සැපයි කියලා හිතාගෙන. දුකම මොනතරම් සතුටක් දෝ කියලා හිතාගෙන. ඒකට තමයි අඥානකම කියන්නේ. අඥානකම. දුක්ඛේ අඥානං. දුක් විඳින්නේ අඥානියෝ. සුද්ධ සිංහලෙන් කිව්වොත්. සුද්ධ සිංහල පවතින හරිය සිංහල ජාතිය ජීවත් වෙන පුදුම සහගත පුණ්‍ය දීපය. බැලූ බැලුවත ජනා දුකින් පෙළෙන. ආවුෂයෙන් පිරිහිලා, වර්ණයෙන් පිරිහිලා, සැපයෙන් පිරිහිලා, බලයෙන් පිරිහිලා, ප්‍රඥාවෙන් පිරිහිලා, ධර්මයේ අධර්මයේ දකින්නට නොහැකි කමින් වරදට හේතුව කුමක්ද කියලා තේරුම් ගන්නට නොහැකි කමින් ප්‍රශ්නෙට උත්තරේ මොකක්ද කියලා කල්පනා කරගන්නට නොහැකි කමින් යා යුතු දිශාවක් නොදැන කල යුත්තේ නොකල යුත්තේ තේරුම් ගන්න බැරුව සිතන්න ඕන දේ සිතන්න ඕන නැති දේ තේරුම් ගන්න බැරුව මූලාවේ හොය ඇවිදින යා යුතු අතක් නොදැන අනාථ වෙච්ච මිනිස් జాතියක් වෙලා අර පුදුම සහගත පුණ්‍යවන්ත දීපේ ආර්ය සිංහල සුද්ධ සිංහල භාෂාව කතා කරන සිංහල කියන මිනිසු කොට්ටාසේ සිංහල කිව්වහම මේ අර අම්මා තාත්තු උපතින් සිංහල කියන අර්ථෙන් නෙවිට වඩා ගැඹුරු අර්ථයක් මේ රටේ ඉපදුනත් දෙමළ මුස්ලිම් සිංහල බර්ගර් කියලා නෑ සිංහල භාෂාව කතා කරනවා නම් කවුරු සිංහලයෝ එයාගේ උපන් ජාතිය කියන ජන වර්ගයේ තුට්ටුවකටම අයින් කරන්න එපා. ඔවුන් සිංහල නම් කතා කරන්නේ ඔවුන් නිවන් දකින්න සුදුස්සන්. ඒ බඳු මිනිස් ජාතිය දුක් විඳිනවා පුදුමයි නේද? සියලු දුකෙන් නිදහස් වෙන්න ඇසෙන ධර්මයේ කන මායිමේම රැව් දෙද්දී මිනිසු දුක් විඳින්නේ. මිනිසු දුක් විඳින අනවබෝධය නිසාමයි කයි දුක්ඛේ අඥානං කිව්වේ. එහෙනම් මේ අඥාන මිනිස්සු අතර ඥානවන්ත මිනිසු කොට්ටාසයක් ඒක රාශිය වෙලා ලහි ධර්මයේ සොයන කොහොමද මේ භයානක සංසාර සාගරයෙන් ඈතර වෙන්නේ කියලා ඒ අය කල්පනා කරනවා.
ඊය කල්පනා කරන්නේ අර කන් හැන්දෙන් ගත්ත වැලි ටික හා සමාන දුක ගැන නෙවෙයි. ඊය කතා කරන්නේ අර සප්තමහා සාගරයේ පුරා අර වෙරළ තීරයේ පැතිරලා තියෙන වැලිතලයේ ගැන. අඥානය කතා කරන්නේ අර කන් හැන්දෙන් ගත්ත වැලි ටික ගැන. මේ මොහොතේ පවතින කුසගින්න සංසාර ලොකුම ප්‍රශ්නේ කරගත්ත. සංසාර ලොකුම දුක කරගත්ත. මේ මොහොතේ Tamanට අවශ්‍ය දිශාවට යාගන්නට තෙල් නැති ටික ජීවිතේ ලොකුම ප්‍රශ්නේ කරගත්ත. ජීවිතේ මැරෙන්න තරම් ලොකු මහා ප්‍රශ්නයක් බවට පරිවර්තනය කරගත්ත. අඥාන ජානුව මැද්දේ ඥානවන්ත මිනිස්සු සදාතනික වශයෙන්ම සියලු දුකෙන් නිදහස් වන මාර්ගය සොයනවා. සියලු දුක් සමනය කරන අමෘතය සොයනවා. අඥානියෝ මරණය සොයද්දී ඥානවන්තයෝ අමරණීයත්වයේ සොයනවා. ඒකයි වෙනස. ඒ දෙකොල්ලෝ මේ රටේ ඉන්නවා. බහුතරයක් ඉන්නේ කවුද කියලා ඔබ දන්නවා. ඒ නිසා අඥානිය හැමදාම දුක් විඳිනවා. බුදුරු එක නමක් නෙවෙයි සියක් කෝටියක් බුදුරු එක සැරේ බුදු වුණත් අඥානියට උරුම දුකමයි. මක් නිසාදයක් ශ්‍රී සද්ධර්මයට කන් දෙන්නේ නැති නිසායි. හැම අඥානියෙක්ගේම කතාවට කන් දෙන. රැයට ප්‍රවෘත්ති කිය හැම අඥානියෙක්ගේම කතාවකට කන් දෙන. සම්මා සම්බුදු පියාණන් වහන්සේ නම් වූ විශ්වයාග්‍ර මහා උත්තම මහා ඥානෝත්තම යානන් වහන්සේට විතරක් කන් නොදෙන පුදුම සහගත මෝඩ සහගත ජනතාවක් වාසය කරන රටක් බවට පත් වෙලා පෙර කිව්ව උත්තරීතර ධර්මද්වීපේ. ඉතින් ඒ රටේ මෙහෙම හරි බුදුබණ ඇහෙන එක මෙහෙම හරි බුදුබණ අහන එක මහා භාග්යක්. අන්නේ බඳු මිනිසයන්ගේ භාග්‍ය නිසායි මේ රට මෙච්චරවත් ආරක්ෂා වෙලා තියෙන්නේ. එහෙම නොවෙන්නට දෙවියන් බ්‍රහ්මයන් පවා අහක බලා ගන්නවා මේ මෝඩ ජනයා කරන වැඩ දැක්කම. ඒ නිසා ඥානවන්ත මිනිස්සු වශයෙන් ඉපදුනාට මෝඩය වශයෙන් ජීවත් වන මිනිස්සු බහුල රටක් බවට පත් උනේ කාගේ වරදින්ද? පාලකයාගේ වරදින්ද? ඔබේ වරදින්ද? මෙතන ඉන්නෙත් මේ රටේ මිනිස්සු. අපි සියලුම දෙනාත් මේ රටේ මිනිස්සු. මේ උත්තරීතර ධර්මද්වීපයේ මිනිස්සු. මේ රටේ මොනතරම් නොඑක ආකාරයෙන් ප්‍රශ්න මොනවා තියෙනවා කිව්වත් ප්‍රඥාවන්තයෝ මේ අමිල ධර්මයේ ඉස්සරහේ ප්‍රශ්න තුට්ටුවකටවත් මායින් කරන්නේ. මොකද සියලු දුකෙන් නිදහස් වීමේ මාර්ගය විවරුණාට පස්සේ ආයි සුළු සුළු දුක් ගැන කතා කරන සිරිතක් තියෙනවා ඥානවන්තයන් අතර. ඒ නිසා මේ උතුම් වූ ශ්‍රී සද්ධර්මයට කන් දෙන්නට අභිලාෂයෙන් අදත් ඒක රාශී වෙලා ඉන්න. සියලුම පින්වන්ත මහා පින්වන්ත බුද්ධ ශ්‍රාවක ශ්‍රාවිකාවන් සියලුම දෙනාව නැවතත් අපි ගෞරවයෙන් ලෝතුරු වර්ණ දහම් මණ්ඩපයේට පිළිගන්නවා. වර්තමානයේ මේ රටේ පවතින තත්ත්වයක් ශ්‍රී සද්ධර්මයත් එක ටිකක් ගලපගන්නේ කොහොමද කියලා අපිට පුළුවන් කතා බහ කරන්න. ඇයි මේ දුක් විඳින්නේ? මිනිස්සු ඇයි මේ දුක් විඳින්නේ? අද දවසේ මම මේ ආරම්භයේදීම ඔබට යම්කිසි ජාතක කතාවක් දේශනා කරන්න කල්පනා කරා. අපගේ ඒ අවධානය වෙනම පැත්තකට යොමු කරන්න. මොකද සියලුම දෙනා මේ වෙනකොට පවතින සමකාලීන ප්‍රශ්න ගැන දැනුවත් වෙලා ජන විඥානින් යුක්තව වාසය කරන්න. ඒ නිසා මානසික පවතින පුළුවන් යම්කිසි දහනයක්. මොකද අනවශ්‍ය දේවල් ගැන මෙනෙහි කරන්න ගිය ගමන් එතන දහනයක් 1000ක් ඇති වෙනවා. මේ මාතුකා කියන ඒවා සිත නැමැති මායයයි හදලා දෙන්නේ. අපි මේ ජීවත් වෙන්නේ සිත නැමැති මායයාගේ සංකල්ප වලට අනුකූලව. මායя සංකල්ප හදලා දීලා තියෙනවා. අපි ඒවට අනුකූලව ජීවත් වෙනවා. සංකල්ප ඇතුළේ හිර වෙලා දුක් විඳින්නේ. කවදා හෝ දවසක ඔබ තේරුම් ගන්නවා ඒක. ඔය දුක සංකල්පයක ඵලයක් බව. ඒ තේරුම් ගත්තා නම් සැනසීමෙන් ජීවත් වෙන්න පුළුවන්. අරක නෑ මේක නෑ මේ. ඒක මේක නෑ කිය ඉන්න අවශ්‍ය නෑ. හැම දෙයක්ම සංකල්ප. ඒ මොහොතට අනුකූලව ජීවත් වෙන්න පුළුවන් නම් ඊ බව තේරුම් ගන්න අන්න එතන තියෙනවා සැප. මේ සියල්ල සංකල්පවට අනුකූලව මෙහෙවීමක් බව. මේ සිතේම අදහස් වල ක්‍රියාකාරීත්වයක් බව තේරුම් ගන්න බැරි තාක්කල්. ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන වලට අසාරු අනිච්ච වූ දුක්ඛ වූ අනාත්ම වූ අසුභ වූ රූප වේදනා සංඥා සංකාර විඥාන වලට මමත්වයක් පනවගෙන දුක් විඳින තාක්කල් ඒ මමත්වයෙන් යුක්තව ඒ ගැන කල්පනා කරන තාක්කල් කවදාවත් උන්ට සැනසීමක් උදා වෙන්නේ නැහැ. ඔය මේ ඊයේ පෙරේද හටගත්ත ප්‍රශ්නයක් නෙවෙයි ඔය තියෙන්නේ. ඔය මේ ඊයේ පෙරේද ඉඳලා දුක් විඳිනව නෙවෙයි අනන්ත කාලෙක ඉඳලා අනමතක් ගොයම් බෙක්කේ සංසාරෝ. පුබ්බා කෝටින පඤ්ඤායති. මූල් කෙලවලක් පේන්නේ නැති සංසාරෙක ඉඳලා දුක් විඳින්න. ඉතින් කවුද කියන්නේ මේ ඊයේ පෙරේද ඉඳලා දුක් විඳිනවා කියන්නේ? ඒ අඥානයන්ගේ ගොන් කතා. ප්‍රඥාවන්තයෝ දකින්නවා ධර්මයේ ශ්‍රී සද්ධර්මයේ. ඒ අය දකින්නවා
මේ දුක අනවරාග්‍ර කාලයක ඉඳලා පවතිනක් බව අනවබෝධය හේතු කරගෙන සකල ලෝක සත්‍යයම දුක් විඳින්නේ තමා තුළම පවතින අනවබෝධයේ සංකල්ප නිසා. සංකල්ප කොට නැගිලා තියෙනවා රූප වේදනා සංඥා සංකාර විඥාන ගැන. සංකල්ප කොට නැගිලා තියෙනවා හැකන නාසය දිව ශරීරය මනස ගැන. සංකල්ප කොට නැගිලා තියෙනවා රූප වේදනා සංඥා සංකාර විඥාන ගැන. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම ගැන. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම ගැන. අභ්‍යන්තර ආයතන බාහිර ආයතන ඒ වගේ විස්කන්ධ යන ආදි වශයෙන් නොඑක් සංකල්ප ඔක්කොම සංකල්ප අවසානයේ බැලුවාම මේ සිත නැමැති මායя තමයි සංකල්ප මතු කරන්නේ. දැන් අපි හිතමුකෝ මේ සමකාලීනව පවතින ප්‍රශ්න ටික හෙට අනිද්දාට සමනය වුණා කියලා. දැන් ඔබ හිතනවා ඊට පස්සේ ඕන්ට ශාන්තිය උදා වෙනවා කියලා. නෑ. මේ අමා ධර්මයට කන් නොදෙන තාක්කල් මේ ධර්මය අවබෝධ නොකරන තාක්කල් ඔවුන්ගේ සිත නැමැති මායя උන්ට මැරෙනකම් ওই විදිහට අරගල කරන්න අවශ්‍ය මාතෘකා ටික සම්පාදනය කරලා දෙනවා අඩුවක් නැතුව. ඒකේ අඩුවක් වෙන්නේ නැහැ. දැන් අද රටේ ප්‍රශ්නයක්, හිත ගෙදර ප්‍රශ්නයක්, අනිත් දාල්ලපු ගෙදර ප්‍රශ්නයක්, ඊළඟ සමාජ ප්‍රශ්නයක්, සමහර විට ලෝකෙම ප්‍රශ්නයක්. එහෙම නැත්නම් පිටසක්වල ප්‍රශ්නයක්, මොකක් හරි ප්‍රශ්නයක් අල්ල ගන්න සිත නැමැති මායя. මොකද කර්මයේ රැස් කරගන්න අවශ්‍යයි. මේ පිටින් පේන්නේ අපිට ටෙලි නාට්‍යයක් විතරයි. නාට්‍යයක් විතරයි අපිට පේන්නේ මේ නාට්‍ය ඇතුලේ වෙස්මුණු දාගෙන රංගපාන එකම නළුවෙක් මාරයා කියලා. ඒ මාරයාට නොයෙකුත් චරිත රංගපාන්න පුළුවන්. ඒ මාරයාට නොයෙකුත් ජවනිකා නිර්මාණය කරන්න පුළුවන්. ඒ මාරයාට නොයෙකුත් දෙබස් කියන්න පුළුවන්. ඒවට කන් දීගෙන ඉන්නකොට ඒව දිහා බලාගෙන ඉන්නකොට ඇත්ත වගේමයි පේන්නේ. ඇත්ත වගේමයි පේන්නේ. මහා ප්‍රශ්නකින් දැවෙනවා කියලා පේනවා. ඒ මනුස්සයා කියන දේ හං හිටියම් බැලුවාම සුළු ප්‍රශ්නයක්. ඊට වඩා අනන්ත ප්‍රශ්නකින් ඔහු දැවෙන බව දන්නේ නැහැ. මේ ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දොමන සුපායාසයන් අනවරාග්ග සංසාර දුක්ඛ ස්කන්ධේ ගොදුරක් කියලා උට තේරෙන්නේ වැටහෙන්නේ. මේ එදිනෙදා ප්‍රශ්නයක් මහා ප්‍රශ්නයක් බවට කරපින්නාගෙන ඒක ගැනම තැවෙමින් ඒක ගැනම කතා කරමින් ඒ ගැනම කාලය ගත කරමින් ඒ ගැනම කියවමින් ඒ ගැනම කාලය ඒ ගැනම ක්‍රියා කරමින් ඒ සඳහාම කාලය වැය කරමින් වටිනා අමරණීය මනුෂ්‍ය ජීවිතයක කාලය නසාදමන මිනිස්සු බවට පත් වෙනවා. ඒ නිසා මේ සංකල්ප නිසායි දුක් විඳින්නේ කියලා තේරුම් ගන්න බණහන් දුන්. සිතනමැති මායාවේ සංකල්ප ගොඩක්. ඔය කිසිම ප්‍රශ්නකට උත්තර කොහොම හොයාගත්තත් මේ සංසාරයේ කියන දුකට ප්‍රශ්නෙට උත්තරය ලැබෙන්නේ. ඒ උත්තරය ලැබෙන්නේ අමා ධර්මයේ තුලින්මයි. ශ්‍රේ සද්ධර්මයේ තුලින්මයි. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ තුලින්මයි. පටිච්චසමුප්පාද ධර්මයේ තුලින්මයි. මේ ත්‍රිලක්ෂණ ධර්මයේ තුලින්මයි. වෙන කිසිදු ආකාරයකින් මේ සියලු ප්‍රශ්න වලට උත්තර වලට මේ සියලු ප්‍රශ්න වලට උත්තරය ලැබෙන්නේ නැහැ. ඒ නිසා පින්වතුනි ඥානවන්තයෝ මේ මොහොතේ අනිවාර්යයෙන්ම මේ ධර්මයට කන් දෙනවා. අඥානයේ මේ මොහොතේ මේ අවස්ථාව ගැන තැවෙමින් වැළපෙනවා. ඔවුන් දන්නේ ඔවුන්ට මේ අහිමි වෙමින් පවතින්නේ අමරණීය අවස්ථාවක් බව. ඉතින් දැන් ඔය ගැන කතා කළොත් එහෙම සාසනික වශයෙන් ගත්තාම වසර කෝටි ගාණක් තිස්සේ දුක් විඳලා තමයි කෙනෙක් සංසාරේ කවදා හෝ දවසක උතුම් මනුෂ්‍ය භවයක් උදා කරගෙන පරම දුර්ලභ සම්බුද්ධ ශාසනයක උතුම් වූ පැවිද්දටපත් වෙන්නේ. පැවිද්ද කියන අමරණීය අවස්ථාව උදා වේ. සාමාන්‍ය අවස්ථාවක් නෙවෙයි අමරණීය අවස්ථාව. ඊට වඩා අවස්ථාවක් නැහැ මේ විශ්වයේ. උත්තරීතර බුද්ධ ශ්‍රාවකෙක් වීම තරම් ශ්‍රේෂ්ඨ අවස්ථාවක් තවත් නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ කියන පරම ශ්‍රේෂ්ඨ අවස්ථාව. එතකොට බුදුරජාණන් වහන්සේ පස්සේ බුදුරජාණන් වහන්සේ කියන්නේ පරම ශ්‍රේෂ්ඨ අවස්ථා ගත කරන උත්තමයෝ. ස්වයං අවබෝධයෙන්ම නිරෝධයටපත් උත්තමයන්. උන්වහන්සේලාගේ ධර්මය අහලා අවබෝධයටපත් වන්නා වූ යමෙක් ඇතනම් ඒ පුද්ගලයා උදා කරගන්නේ මේ විශ්වයේ ශ්‍රේෂ්ඨතම අවස්ථාව. ඉතින් ඒ ශ්‍රේෂ්ඨතම අවස්ථාව උරුම වෙන්නේ කෙනෙක්ට අනන්ත සංසාර ගමනේ අනන්ත අප්‍රමාණ පින් රැස් වුණාම ඒ උතුම් පැවිද්ද ලැබෙනවා. ඒ උත්තරීතර නිර්වාණ යානිය හිමි වෙනවා. ලෝකේ නොයෙකුත් යානා තියෙනවා. ඒ හැම යානියක්ම අනතුරක් කරා ගමන් කරන්නේ. ඒ හැම යානියක්ම අනතුරක් සහිතවයි ගමන් කරන්නේ. ඒ හැම යානියක්ම භයක් සහිතවමයි ගමන් කරන්නේ. නිර්භය ගමනක් ඒ යානවලට නැහැ. හැබැයි ලෝකෙ එක්තරා යානියක් තියෙනවා. ඒ යානිය
අනතුරු රහිතවමයි ගමන් කරන්නේ. අනතුරු රහිත දිශාවටමයි ගමන් කරන්නේ. නිර්භයවමයි ගමන් කරන්නේ. නිර්භය දිශාවටමයි ගමන් කරන්නේ. ඒ උත්තරීතර යානියට කියන උතුම් පැවිද්ද කියලා. ඒ උතුම් පැවිද්දට පත් වෙනවා සංසාරේ වසර කෝටි ගාණක් පින් රැස් වුණා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ දා ජේතවනාරාමේ වැඩවසන සමී එක්තරා භික්ෂුවක් හිටියා. පැවිදි වෙලා ඊටාම නොබෝ කාලයකින් උකටලිය භාවයටපත් වුණා. ඒ කියන්නේ මේ සිත දමනය කර ගැනීම උදෙසානි පැවිදි වුණේ. දැන් ගිහියෙක් වශයෙන් සිත දමනය කර ගැනීම පහසු නෑ. මොකද ගිහියන්ට නොඑක් අවස්ථා තියෙනවා කාමයේ සම්තරපණය කර ගැනීම උදෙසා. ඒ නිසා ගිහිභාවයේ කටයුතු කරන්නා යම් පින්වතෙක් ඇත්නම් ඒ අයට බොහෝ සම්බාධකවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මොකද කාමයට ඕනෑ තරම් අවකාශ ගිහි ජීවිතය ඇතුලේ තියෙනවා. හැබැයි පැවිදි ජීවිතය ඇතුලේ පැවිදි ජීවිතය ඇතුලේ එහෙම කාමයට දොරගුළු විවර වෙන්නේ නැහැ. ඒ නිසා පැවිදි ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙන්නේ දැඩි වීරියක්, දැඩි අධිෂ්ඨානයක් තියෙන, මහා කුසල ශක්තිය, පුණ්‍ය ශක්තියක් තියෙන දස පාරමිතාවන්ගෙන් බලවත් කෙනෙක්ට විතරයි. නැත්තම් පැවිදි ජීවිතයක් ගත කරන්න බෑ. එතකොට මේ උතුම් පැවිද්දටපත් උනත් සිතනමති මායාවෙන් ලේසින් ගැලවිලා ඉන්න බෑ. මොකද පැවිදුණේ රහත් වෙලා නෙවෙයි. පැවිදුණේ යම්කිසි ආකාරයකින් ශාසනය කිරී පැහැදිලා, එහෙම නැත්නම් මූලික ධර්මාභූති ලැබිලා ඔය දෙආකාරයටම පැවිදි වෙනවා. එක්කෙනෙක් පැවිදි වෙනවා ශාසනය ගැන පැහැදිලා. තව කෙනෙක් පැවිදි වෙනවා උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන. මේ දෙන්නාම ශාසනයේ ඉන්නවා. මෙතනින් මේ පළමු කෙනා ගැනයි මේ කතාවේ කියවෙන්නේ. ඒ කියන්නේ ශාසනය කෙරෙහි පැහැදිලා පැවිදි වුණා. මොකද රාජකුමාරවරු පැවිදි වුණා, ඊළඟට සීතු කුමාරවරු පැවිදි වුණා, මහාසාර බමුණු කුලවල කුමාරවරු පැවිදි වුණා, තරුණ බමුණු පැවිදි වුණා. ශාසනයට, බුද්ධ ශාසනයට විශාල කීර්තියක් අත් වුණා. රජවරුන්ගේ සිටුවරුන්ගේ අනුග්‍රහය ලැබුණා. මේ විදිහට ශාසනය නැගෙනකොට ඒ ශාසනය දිහා බලාගෙන ශාසනය කෙරෙහි පැවිදි වෙලා සමහර තරුණ කොටස් පැවිදි වුණා. අදත් එහෙම වෙනවා. මේ විදිහට පැවිදි වුණාට ටිකම දවසක් ඉන්න පුළුවන් වුණේ. මොකද සිත නැමැති මායя පිළිබඳ අවබෝධයකින් තොරවයි පැවිදි වුණේ. ඒ නිසා රාගසිත මෙල්ල කර ගැනීම පහසුවක් වුණේ මේ භික්ෂුවට. රාගසිත බලවත් වුණා. භික්ෂුවකට ලියුණා. ඊට පස්සේ දැන් සිවුරු අරින්නයි කල්පනාව. ඊට පස්සේ සිවුරු අරින්න ඕන කියලා කල්පනා කරගෙන ඉන්නකොට ඉතින් තමන් ඇසුරු කරන අනිකුත් භික්ෂුන්ට ඒ බව දැනුම් දෙනවා. එහෙම දැනුම් දුන්නාම උන්වහන්සේලා මේ භික්ෂුව කෙරෙහි කරුණා උපදවලා අසිරිමත් වූ මහා කාරුණිකතුමන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේට ගිහිල්ලා දැනුම් දුන්න ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අර භික්ෂුන් වහන්සේ මෙන්න මෙහෙම සිවුරු අරින්නයි හදන්නේ. උන්වහන්සේ උකටෙලි වෙලා ඉන්නේ. තව නොබෝ දවසකින් සිවුරු හැර යන බවයි පවසන්නේ. ඔබ වහන්සේ සුදුසක් කරන සේක්වා යන ආදි වශයෙන්. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ටම දැනුම් දෙනවා. එහෙනම් හොඳයි මහාන ගිහිල්ලා භික්ෂුව කැඳවන්න. භාග්‍යවතුන් වහන්සේගේ වචනෙන් කැඳවන්න. භාග්‍යවතුන් වහන්සේ ඔහුට එන්න පැවසු බව සැලකරන්න. එහෙම කියලා කිව්වට පස්සේ බුදුරජාණන් වහන්සේගේ වචනයට අනුකූලව මේ භික්ෂුන් ගිහිල්ලා අර උකටලී භික්ෂුව කැඳෙව්වා. කැඳවල භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහෙන්නට එක්කන් ආවා. භාග්‍යවතුන් වහන්සේ ඇහුවා දැන් මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ වගේම සාරිපුත්ත මොග්ගල්ලාන ආදී අග්‍ර ශ්‍රාවකතුමන් වහන්සේලා ප්‍රමුඛ භික්ෂු සංඝ රත්නය ඒ වගේම කේමා උප්පලවන්නා මහරහත් තෙරණින් වහන්සේලා අග්‍ර ශ්‍රාවිකා උතුමන් වහන්සේලා අග්‍ර ශ්‍රාවිකාවන් වහන්සේලා ප්‍රමුඛ ප්‍රජාපති මහා ගෞතමී තෙරණින් වහන්සේ ප්‍රමුඛ භික්ෂුණීන් වහන්සේලා ප්‍රමුඛ කොටගත් ආර්ය මහා සංඝ රත්නය ඒ වගේම අනේ පිර සිටුතුමා හත්ත කාලවක චිත්ත ගෘහපති උග්ග ගෘහපති ආදී උතුම් වූ ගිහි පාර්ශවී බුද්ධ ශ්‍රාවකයන් ප්‍රමුඛ කොටගත්තා වූ ආර්ය මහා සංඝ රත්නය ඊළඟට විශාඛා වේලු කණ්ඨකී නන්ද මාතා ඊළඟට සුප්පියා කුජුතර ආදී උතුම් බුද්ධ ශ්‍රාවිකාවන් අග්‍ර කරගත් ආර්ය මහා සංඝ රත්නය බුද්ධ ශ්‍රාවිකාවන්ගෙන් යුක්ත වූ ආර්ය මහා සංඝ රත්නය කියන මේ සිව්වණක් පිරිසම
සිව්වණක් පිරිසම ඒක රාශී වෙච්ච තැනකයි මේ ප්‍රශ්නේ භාගතුන් වහන්සේ අර භික්ෂුවගෙන් අහන්නේ. එම්බල මහාන කිමෙක්ද? තොප මේ ශාසනය හැර යන බව පවසා තිබේ. ඒ සත්‍යක්ද? සිවුර හරින බව, හීරලුවන බව පවසා තිබෙන ඒ සත්‍යක්ද? නැහැ කියන්න බෑ ආයිති. කාට බොරු කිව්වත් බුදුරජාණන් වහන්සේට බොරු කියන්න බෑ. ඒ නිසා එසේ භාග්‍යවතුන් වහන්සේ මම උකටලි වෙලා ඉන්නේ, මට දැන් ඇති වෙලා ඉන්නේ, මට දැන් මේ භික්ෂුත් එපා වෙලා තියෙන්නේ, මට මැරෙන්නත් හිතලා තියෙන්නේ, මම යන්න සිවුරු හැරලා කියලා කිව්වේ නැත. බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුවට කියන එම්බල නීච මහන තෝ ලැජ්ජාවක් නැතුව මේ වගේ කතාවක් කිව්වනේ. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිස මේක පැවිදි වෙලා මහා කාලයක් ගත වුණෙත් නැහැ. පැවිද්දේ වටිනාකම තේරුම් ගත්තෙත් නැහැ. උතුම් පැවිද්ද නිග්‍රහයටපත් කරමින් ඔබ මේ වගේ මෝඩ කතාවක් කිව්වනේ මේ උතුම් වූ සිව්වණක් පිරිස ඉස්සරහා. පෙරදී උතුමන් වහන්සේලා භික්ෂූත්වයට පැවිද්දට අකමැත්තෙන් වාසය කළත් අවුරුදු 50ක් තිස්සේ බව නොකිය හිටියා. උඹලා දන්නවද ඒ වගේ කතාවක් කියලා අහන බුදුරජාණන් වහන්සේ. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා අනේ භාගතුන් වහන්සේ ඒ කතා පුවත අපට සැලකරන සේක්වා, ඒ පෙර වූ කතාව කියන සේක්වා, අපට දේශනා කරන සේක්වා කියලා ගෞරවයෙන් ආරාධනා කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ සිදුවීම අල්ලාගෙන මේ කතා ප්‍රවෘත්තිය දේශනා කරන ඉක්ුත් ජාතක කතාවක් වශයෙන් අර භික්ෂුව අරබයා. මොකද සිව්වණක් පිරිස ඉදිරියේ ඉඳගෙනම ලැජ්ජාවක් නැතු උතුම් වූ පැවිද්ද හැල්ලුවට ලක් කරමින් සිවුර හැර යන බව පැවසුවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා පෙර අවුරුදු 50ක් තිස්සේ තාපසයෝ අනබිරතියෙන් අනාලෙන් සිවුර කළා තියෙනවා. ඒ කියන්නේ කැමැත්තෙන් නෙවෙයි. ඒත් අවුරුදු 50ක් තාපස පුතයක් ගත කරලා තියෙනවා. අනිකාට මම මේ පැවිදි වෙලා ඉන්නේ, මම මේ පැවිද්ද ගත කරන්නේ අමාරුවෙන් කියලා කියාගන්න බැරි කමට. අන්නේ කතා ප්‍රවෘත්තියයි බුදුරජාණන් වහන්සේ දැන් දේශනා කරන්න පටන් ගන්න. දැන් මේ කතාව ඇතුලේ නොඑක් කතා රසයන් තියෙනවා. සබ්බ රසං ධම්ම රසං ජිනාති. සීල රස අතර ධර්ම රසයේ මාග්‍ර වෙන නිසා මේ ධර්ම කතාව ඇතුලේ මේ ජාතක කතාව ඇතුලේ තියෙන නොඑක් ධම් ව්‍යාකරණයන් මතු කර ගනිමින් අපි මේ කතාව රස විඳිනවා, ආනන්දයෙන් ප්‍රඥාව කරා ගමන් කරනවා. බුදුරජාණන් වහන්සේ මේ ජාතක කතාව දේශනා කරන්න ආරම්භ කරනවා. පෙර වත්සර කියලා රටක් තියෙනවා. මේ වත්සර කියන රටේ කොසඹෑ නුවර කියලා නගරයක් තිබුණා. මේ නගරේ හිටියා මහාසාර බමුණු කුල කිහිපයක්. ඒ අතරින් එක්තරා මහාසාර බමුණු කුලයක තරුණයෙක් හිටියා දීප කියලා. ඒ වගේම ඔහුගේ තවත් හොඳ යාළුවෙක් හිටියා මණ්ඩප කියලා. දීපයි මණ්ඩපයි. ඊට පස්සේ මේ දෙන්නා බොහොම හොඳ යාළුවෝ දෙන්නෙක්. මේ දෙන්නා එකට ඇසුරු කළා බොහොම ළඟින් හොඳ යාළුවෝ වශයෙන්. ඊට පස්සේ මේ යාළුවෝ දෙන්න කල්පනා කරා මහාසාර බමුණු කුල දෙකක්. මහාසාර බමුණු කුල කියන්නේ රන් කහවණු 80 කෝටියකට වඩා ධනිය තියෙන්න ඕනේ. එතකොට තමයි මහාසාර කුලයක් කියලා නම් කරන්නේ. රන් කහවණු 80 කෝටියක් 80 කෙලක් ධනිය තියෙන්න ඕන රන් කහවණු. එතකොට මෙච්චර ධනියක් තිබිච්ච පවුල් දෙකක තරුණයෝ දෙන්නේ. අද ගත්තොත් එහෙම ලෝකෙ මේ ට්‍රිලියන පතියෝ ගැන කියන්නේ. රන් කහවණු 80 කෝටියක්. මීට වසර 2600කට විතර ඉස්සෙල්ලා කොච්චර වුණාද කියලා දැන් තියෙන ගානත් එක්ක සංසන්දනය කරලා බැලුවොත් අප්‍රමාණ ධනියක් ඇති මේ ධනවතුන් ගැනයි කියන්නේ කියලා එතකොට වැටහෙනවා. එතකොට මේ මහා බමුණු කුල දෙක මහා ධනවත් දරුවෝ දෙන්නේ. දැන් ලෞකික ජීවිතේ කාම සම්පත් විඳලා දැන් ඇති වෙලා. දැන් තවදුරටත් ධනෙන් සොයා ගන්න පුළුවන් සැපයක් නේ. ධනෙන් නොයෙක් රූප බැලුවා. ධනිය වියදම් කරලා නොයෙක් රූප බැලුවා. නොයෙක් ශබ්ද ඇහුවා. නොයෙක් ගන්ධ විඳලා බැලුවා. නොයෙක් රස විඳලා බැලුවා. නොයෙක් පහස විඳලා බැලුවා. නොයෙක් අදහස් උදහස් විමසලා බැලුවා. කිසිවකින් සෑහීමකටපත් විය හැකි සැපයක් ලැබුණේ නැහැ. මොනතරම් ආස්වාදයෙන් වින්දා ලැබෙච්ච සැපයක් නේ. තිබුණේ හැමතිස්සෙම 10ක් විතරයි. මොනතරම් ඇහැ කන නාසය දිව ශරීරයේ මනස පිනෙව්වත් අවසානයේ උරුම 10ක් විතරයි.
කල්පනා කරලා බැලුවා මේකෙන් ගැලවෙන මාර්ගයක් පේන්නෙත් නැහැ. මීට වඩා සැපයක් ගැන දන්න කෙනෙක් ලෝකයේ ඇත්තෙත් නැහැ. හැමෝගෙම හුව සැප මොකද්ද කියලා හැමෝම කියන්නේ ඇහැ පිනවන එක, කන පිනවන එක, නාසය පිනවන එක, දිව පිනවන එක, කය පිනවන එක, මනස පිනවන එක ඕක තමයි සැප කියලා. ඉතින් ඒක ඇති වෙනකම් කරලා බැලුවා. කෝටි ගණන් ධනෙ වියදම් කර කර සැප විඳලා බැලුවා. ලැබිච්ච සැපක් නෑ අද වෙනතුරු. දීප තරුණයා කල්පනා කරා මේ වැඩේ හරියන එකක් නෙවෙයි. කොච්චර තව මේ බමුණු කුලේ ඉඳගෙන සැප වින්දත් අවසාන ලැබෙන සැපයක් නෑ. හැම මොහොතකම තියෙන්නේ 10ක් විතරයි. හැමතිස්සෙම 10න් පෙළි ඉන්නවා මිසක් ඇත්තටම ලැබිච්ච සැපයක් නැහැ. සැපේ කියන එක අතීතයට එකතු වෙච්ච මලකුණක් විතරයි. සැපේ කියන එක සතුට කියන එක හැමතිස්සෙම බැලුවාම අතීතයට එකතු වෙච්ච මලකුණක්. ඒ ආස්වාදයේ කිව්වේ. මෙහෙම හැපිනෙව්වා, මෙහෙම කන පිනෙව්වා, මෙහෙම නාසය පිනෙව්වා, මෙහෙම දිව පිනෙව්වා, මෙහෙම කය පිනෙව්වා, මෙහෙම මනස පිනෙව්වා කියන එක මතකයක්. පාලියෙන් මත කියලා කියන්නේ සිංහලෙන් මෘත කියන පදයට. මත කියන්නේ මෘත. අමෘත. පාලියෙන් අමත කියනවා සිංහලෙන් අමෘත. එතකොට අමත අමෘත. මත කියන්නේ මෘත. මතක කියන්නේ මරුණු කියන එක. මතකය කියන්නේ මලකුණට. පාලි. මැරිච්ච ස්වභාවයටයි මතකය කියන්නේ. මතක වස්ත්‍රය දෙනවා 7 දවසේ දානි. 7 දවසේ බණක් කියලා. මලවුන්ගේ වස්ත්‍රය මතක වස්ත්‍රය. මලවුන්ගේ බණ මතක බණ. මලවුන්ගේ රාත්‍රිය මතක රාත්‍රිය. මෙහි තිටි ගමන් මලවුන්ගේ රාත්‍රිය සමරනවා. දන්නේ නැතුව. මතක රාත්‍රිය, මිහිරි මතක රාත්‍රිය, මිහිරි මලකුණු රාත්‍රිය කියලා. අතීතයට එකතු වෙච්ච මලකුණක් සතුට කියන්නේ. ඕක තමයි හැමතිස්සෙම ආග්‍රහණය කර කර අර කුණාපාස මල පෙරේතයා වගේ සතුටු වෙන්නේ. අවසානයේ බැලුවහම මොකක්ද දුරුමිලා තියෙන 10ක් විතරයි. මේ විදිහට කල්පනා කරනකොට දීප තරුණයාට ලෞකික වශයෙන් කාමයේ ආදීනෝ පේන්න පටන් ගත්තා. ඊට පස්සේ මණ්ඩප තරුණයාටත් කතා කළා. තමන්ගේ යාළුවාටත් කිව්වහම යාළුවාටත් මහා ප්‍රඥාවක් තියෙනවා. යාළුවත් කිව්ව ඇත්ත නෙන්න. මටත් ওই ටික ওই විදිහටම පේනවා. කිසිම තේරුමක් නැති වැඩක් නෙමේ කරන්නේ. හැමදාම හැපිනවනවා, කන පිනවනවා, නාසය පිනවනවා, දිව පිනවනවා, කය පිනවනවා, මනස පිනවනවා. අද වෙනතුරු වෙච්ච හොඳක් නේ. හැම මොහොතකම ඉස්සරහට තියෙන ප්‍රශ්නයක් විතරයි. ඊට පස්සේ හිතන මේ ප්‍රශ්න වලට උත්තර හොයන එක තමයි ජීවත් වෙනවා කියන්නේ කියලා. ප්‍රශ්න හදාගෙන තියෙන තමන්ගේම අඥාන කමින් කිසිම ආකාරයකට කල්පනා කරගන්න බැරුව ගියා. ඊට පස්සේ මණ්ඩප තරුණයා කිව්වා එහෙනම් අපි දෙන්නම මේ සිටු සැපේ අත්හැරලා යන්න. ඒක කිසිම තේරුමක් නැති සැපයක්. මොකද අපේ හත්මුතු පරම්පරාවක ඉඳලම බැලුවාම මේ වංශ දෙකේම මේ බමුණු කුල දෙකේම මහා සාර බමුණු හිටියා. එකෙක්වත් ඉන්න සැපක් නෑ. ඔක්කොම ජරාවටපත් වුණා, වයසට ගිහිල්ලා මරණයටපත් වුණා. බින්ද සැපක් නෑ. අවසානයේ පණ ගියේ වෙවුලෙවුල. අඬමින් වැළපෙමින්. දෙවියන් සේ කරමින් අවසානයේ මිය ගියේ. ඉතින් මොකද්ද බින්ද සැපේ මේ මහා සාර කුලේ? ඒ නිසා අපි යන්න ඇවිද්දට කියලා මේ දීප තරුණියයි මණ්ඩප තරුණියයි දෙන්න එකතු වෙලා කතිකාවක් කරගත්තා. ඊට පස්සේ දෙන්නම එකතු වෙලා ඒ සිටු සැපේ අත්හැරලා, ඒ බමුණු සැපේ අත්හැරලා බමුණු සිටුවරු. සිටු කියන්නේ වෙළඳ කුලේ. එතකොට බමුණොත් වෙළඳාම් කරලා තියෙනවා. එතකොට ඒ නිසා එයාටත් බමුණු සෙට්ටිලා කියලා කියනවා. ඉතින් එහෙම සිටුවරු දෙන්නෙක්ගේ දරුවෝ දෙන්නෙක් මේ. ඊට පස්සේ මේ අය සියලු මහා සාර කුලයේ සැපය අත්හැරලා දෙන්නම පැවිද්දටපත් වුණා. පැවිදි වෙලා දෙන්න තාපසයෝ දෙන්නෙක් නේ දැන්. දීප තාපසතුමායි මණ්ඩප තාපසතුමායි. ඊට පස්සේ ගමෙන් ඉවත් වෙලා ගමේ හිටියොත් එහෙම කියන්නේ තමන් වාසය කරපු භූමියේ හිටියොත් මේ තාපස ජීවිතේට බාධාවක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි ඈතකට ගිහිල්ලා ජීවත් වෙමු කියලා ඈතකට ගිහිල්ලා තාපසවරු වශයෙන් ජීවත් වෙමු කියලා දෙන්න කතිකා කරගෙන දෙන්න ගිහිල්ලා අතරමඟදී වෙන් වෙලා ගියා. ඔබ ওই දිශාවට යන්න මම මේ දිශාවට යන්නම් කියලා. එහෙම කියලා මණ්ඩප තාපසතුමා එක්තරා දිශාවකට ගියා. මණ්ඩප තාපසතුමා මෙහෙම ගියේ සෝහන් බිමකට. සුසාන භූමියකට. ඒ සුසාන භූමියේ නම අවිමුක්ත. ඔන්න හොඳයි සෝහනකට දා ගන්නව නම් නම කනත්තකට. අවිමුක්ත. අවිමුක්ත හොඳම නමක්. මොකද විමුක්තියටපත් උනේ නෑ, නිදහස් උනේ නෑ. ගැලවුනේ නෑ, හිර වුණා කියන අදහස.
අවිමුක්ත සසරට ආහිර වුණා. උන් තමයි අර නිදාගන්නේ අර කනත්තේ. ඒ නිසා හොඳම නම අවිමුක්ත. අවිමුක්ත කනත්තේ සුසාන භූමියේ දැන් මණ්ඩප තාපසතුමා කල්ගත කරනවා. මේ විදිහට කල්ගත කරමින් ඉන්නකොට මණ්ඩප තාපසතුමාට හොඳට තාපස සීලය වැඩුණා. ඒ නිසාම යම්කිසි ධර්ම සමාධියක් ගොඩනැගිලා ධර්ම සමාධිය තුලින් චිත්ත සමාධිය උදා වුණා. ඒ නිසා එතුමාට ඊට පස්සේ නොයෙකුත් ධාන වඩන්න හැකියාව ලැබුණා. ඒ අනුසාරයෙන් දිවසුත් ලැබුවා. දැන් මෙහෙම දිවසුත් ලබාගෙන මේ විදිහට ඉන්න උද්‍යානයේට මේ විදිහට වෙලා ඉන්නවා අවිමුක්ත සෝහන් භූමියට වෙලා. මෙහෙම ඉන්නකොට දැක්කා ඉතින් නොයෙකුත් දේවල් දැක්කා. සමහර දේවල් වළක්වන්න පුළුවන් කියලා දැක්කා. බැරි දේවලුත් දැක්කා. එහෙම දැකලා උපේක්ෂාවටපත් වෙලා මේ මණ්ඩප තාපසතුමා මේ අවිමුක්ත සුසාන භූමියේ ඉන්නවා. මෙහෙම ඉන්නකොට ඒ ප්‍රදේශයේ ගෙවල් බිඳපු හොරු කල්ලියා මේ සෝහන අද්දරින් දුවගෙන යනවා දැන්. රාජපුරුෂයෝ පිටිපස්සෙන් එලවගෙන ඉනවා. රාජපුරුෂයෝ මේ විදිහට එලවගෙන එනකොට මේ මණ්ඩප තාපසතුමා මේ ස්ථානයේ හැමම නොසැලීම හිටියා. හොරු ටික සෝහන් බිමේ තැන් වල සැඟවුණා. ඊට පස්සේ හොරු ටික හොයාගෙන ආපු රාජපුරුෂයන්ට මණ්ඩප තාපසතුමා හම්බුණා. ගෙවල් බිඳලා රැ තිස්සේ දවල් තිස්සේ හිඟා කනවා වරෙන් යන්න ඔබට හොඳ දඬුවමක් දෙන්නම් කියලා මණ්ඩප තාපසතුමා අරගෙන ගියා. කොච්චර කිව්වත් මම මේ බඳු වරදක් කළේ නෑ මම සුරෙක් නොවේ කියලා වැඩක් නැහැ අරගෙනම ගියා. අරන් ගිහිලා රජුවන්ට ඉදිරිපත් කළා මෙන්න ගෙවල් බිඳපු සොරෙක් හම්බුණා. රජුරක වහාම කවුල තිබ්බි. ඊට පස්සේ මණ්ඩප තාපසතුමා උල තිබ්බා. දැන් උල තියන්න නොයෙකුත් උල් හදනවා. ඉස්සෙල්ලම කොහොඹුලක් හැදුවා. කොහොඹුලක උල තිබ්බා. කිසිම ආකාරයකින් උල තියන්න බෑ. ඊට පස්සේ තව කිහිරි උලක් හැදුවා. ඒකෙත් උල තිබ්බා. ඒකේ උල තියන්නත් බැරුව ගියා. මේ විදිහට නොයෙකුත් ආකාරයේ උල් සකස් කර මේ තාපසතුමාව දැන් උල තියන්න හදනවා මේ රාජපුරුෂයෝ මේ වදකයෝ. කිසිම කෙනෙක්ට ඔහුව උල තියන්න බෑ. හැමෝම පුදුමයටපත් වුණා. දැන් ඔබට මොකද හිතෙන්නේ මේ වගේ කතාවක් ඇහුවා? තාපසතුමාගේ මහානුභාවය කියලා නේද ඔබට හිතේ? තාපසතුමාටත් එහෙම හිතලා ඒත් කල්පනා කරලා බැලුවා. කල්පනා කරලා බැලුවාම පේනවා උන්වහන්සේ දිවසින් ආවර්ජනය කරලා බැලුවා. ඇයි මෙහෙම වුනේ? මගේ වරදක් නිසාද මෙහෙම වෙන්නේ? දෝෂයක් නිසාද මෙහෙම වෙන්නේ කියලා උන්වහන්සේ දිවසින් ආවර්ජනය කරලා බැලුවාම දැක්කා එක්තරා භවයක පෙර භවයක එක්තරා පුරුෂයෙක් වශයෙන් ජීවත් වෙද්දී මානවකයෙක් වශයෙන් ජීවත් වෙද්දී ඔහු වෘත්තියක් වශයෙන් කොබෝලීල කියන දඬු අරගෙන උල් කරමින් හිටියා. යම්කිසි වෘත්තිමය කටයුත්තකට මොන හරි කරපු ජීවිකාවකට. මේ වෙලාවේ මේ කොබෝලීල කෝටු අරගෙන උල් කරමින් ඉන්නකොට එතන මෑස්සෙක් වැටිලා හිටියා. ඊට පස්සේ පාපය ගැන කිසිම විශ්වාසයක් නැතුව අදත් එහෙම ඕන තරම් කරනවා. සත්තු මරනවා, අසරණ සත්තු නොඑක ආකාරයෙන් ඝාතනය කරනවා. හිතන්නේ මේකට කර්මයක් විපාකයක් නැහැ කියලා. එහෙම හිතාගෙන පව් කරන මිනිස්සු ඕන තරම් ඉන්නවා. ඊට පස්සේ තමයි ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් හීන වෙලා ලත් යන වැටිලා හඬා වැළපෙන්න සිද්ධ වෙන්නේ. ඊට පස්සේ කොහොම හරි මේ කොබෝලීල කෝට්ටක් අරගෙන එතන වැටලා හිටපු මැස්සෙක්ගේ ඇඟ හරහා විද්දා. මැස්සවුල තිබ්බා. මේ පාප කර්මයට තමයි මෙහෙම වෙන්නේ. දැන් බලන්න මේ තාපසතුමාගේ අවංක භාවය. දැන් ඔබටම වැටහෙන්න ඕන සාමාන්‍ය මිනිසෙට අභිඥා නොලැබෙන බව. මොකද එතුමා දැක්ක දැන් දිවසින් තමන්ව කොබෝලීල උල තිබ්බොත් විතරයි උල තියන්න පුළුවන් වෙන්නේ. වෙන කිසිම උලකින් උල තියන්න බෑ. මොකද ඒකට හේතුව එදා ඒ කරගත් අපරාධය කොබෝලීල උලකින් කළේ. ඒ කොබෝලීල උලකමයි මැස්සව උල තිබ්බේ නිසා අදත් කොබෝලීල උලකින් උල තිබ්බොත් තමන් උල තියන්න පුළුවන්. එහෙම ඇරෙන්න වෙන කිසිම උලකින් උල තියන්න බෑ කියලා දැක්කා. දැන් ඔහොම දැක්කාම සාමාන්‍ය මිනිස්සෙන් නම් කියන්නේ නමුත් උන්වහන්සේ තාපසතුමේ අවංකයි. අවංකයට අභිඥා ලැබෙන්නේ. අන්න ඒකයි වැඩේ තියෙන්නේ. ඒ නිසා මේ අභිඥාව කවදාවත් බොරුවට ගන්න බෑ. හොරුන්ට ලැබෙන්නේ අභිඥා
අභිඥා. කවදාවත් කිසිම කලක ලැබෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව අභිඥාව අවංක වුවන්ටයි. එතකොට අනාර්ය වශයෙන් උනත් දැහැන් ලැබිලා. ඒ අවංක භාවයක් තිබිච්ච නිසා එතුමා කිව්වා පින්වත කොබෝලී ලුලක් අරන් ඉන්න. කොබෝලී ලුලක් අරන් ඇවිල්ලා මාවුල තියන්න කියලා. අන්න මොන වගේ තාපසතුමෙක්ද? ඊට පස්සේ මිනිස්සු එහෙමයි පින්වත කියලා ඒ මෝඩ වදකයෝ ටික කොබෝලීලා උලක් අරන් ඇවිල්ලි ඉවර වෙලා උල තිබ්බා අර මණ්ඩප තාපසතුමාව. දැන් එතුමාගේ ශරීරය හරහා මේ උල බහිනවා ඇඟ පසාරු කරගෙන. මේ වෙලාවේ දීප තාපසතුමා අර යාළුවා එතුමා වෙන ප්‍රදේශයක ඉඳලා එන ගමන් තමන්ගේ මිත්‍රයා කොහෙද කියලා හොයා බලනකොට ආරංචියක් ගියා මෙහෙම මණ්ඩප කියලා තාපසතුමේ රජුගේ උදහසට ලක් වෙලා උල තියලා තියෙනවා හවල් තැන. දීප තාපසතුමා ඉක්මනින්ම තමන්ගේ යාළු මිත්‍ර තාපසතුමාගේ දුක සැප බලන්න ස්ථානයට ගියා. යනකොට උල තියලා තමන්ගේ යාළුවා හොඳටම දන්නවා ඊටාම උතුම් තාපසතුමෙක් මේ. මහා ප්‍රඥාවන්ත නිර්වාද්‍ය උතුමෙක් මේ. එතන ඒ ස්ථානයේ හිටගෙන දැන් තමන්ට සිද්ධ වෙච්ච දේ කුමක්ද කියලා මණ්ඩප තාපසතුමාගෙන් දීප තාපසතුමා විමසුවා. එතකොට මණ්ඩප තාපසතුමා අර උලේ ඉඳගෙනම අපහසුයෙන් නමුත් තමන් සිද්ධ වෙච්ච සියලුම දේ කිව්වා. ඒ වෙලාවේ අර උලේ දැවටීගෙන හිටපු නැත්නම් ඒ උල පසාරු කරගෙන අර ශරීරය හරහා බහිමින් තිබුණා මණ්ඩප තාපසතුමාගේ එතුමාගේ ශරීරයේ ලේ වලින් අර දීප තාපසතුමාගේ ශරීරයත් කළු පැහැති වුණා. ඒ කියන්නේ ඒ තරම් ලේ විදින්න ගත්තා. ඒ ලේ අර දීප තාපසතුමාගේ ශරීරයේ පුරාම වැగిරෙන්න ගත්තා. දීප තාපසතුමා කළු පාටින් පේන්න ගත්තා. ඒ නිසා ඊට පස්සේ රාජපුරුෂයෝ ගිහිල්ලා රජුරවන්ට කිව්වේ කන්න දීප කියලා තාපසතුමෙක් කියලා. කළු පාට දීප තාපසතුමා කියන එකයි තේරුම කන්න දීප. ඊයින් පස්සේ තුමාට විරුදාවලියකුත් ලැබුණා කන්න දීප තාපසතුමා කියලා. කොහොම හරි මේ විදිහට ඊට පස්සේ මේ කන්නදීප තාපසතුමා රජ්ජුරු මුණ ගැහිලා සිද්ධ වෙච්ච සියලුම දේ පැහැදිලි කරලා දුන්නා මණ්ඩප තාපසතුමා කිව්ව ආකාරයෙන්ම. අන්තිමට රජ්ජුරෝ තේරුම් ගත්තා අනේ මගේ අතින් මහ විශාල වරදක් වෙලා නිර්පරාදී අහිංසක උතුම් වූ තාපසතුමෙක්ගේ ජීවිතයකට හානියක් වෙලා මං වහාම මේ වැරද්ද නිවැරදි කරන්න ඕන කියලා ඇවිල්ලා උලෙන් ගලවන්න උත්සාහ ගත්තා තාපසතුමා උලෙන් ගලවන්න බෑ. ඒ මොහොතේ නැවතත් මණ්ඩප තාපසතුමා දිවසින් ආවර්ජනය කරලා බැලුවා ඇයි මෙහෙම වෙන්නේ. එතකොට දැක්කා එදා අර කොබෝලීල උල ඇනලා අර මැස්සා මැරෙන්නේ නැතුව ජීවත් වුණා. ඒ උල හරහා උල ශරීරයේ හරහා විනිවිද ගිහිල්ලා තියෙද්දිත් ඒ මැස්සා මැරෙන්නේ නැතුව ජීවත් වුණා. ඒ නිසා උලෙන් ගලවන්න බෑ. මොකද උලෙන් ඉවත් කරේ නෑ එදායි මැස්සව. මැස්සට එහෙම ජීවත් වෙන්න ඉඩ හැරියා. ඒ පාප කර්මය නිසා අදත් උලෙන් ගලවන්න බෑ. හැබැයි ඥානවන්ත නිසා පෙවුණා කරන්න පුළුවන් දේ මොකද්ද? උලෙන් ගලවන්න බෑ. ඒ උල් කෑල්ල ඇඟ ඇතුළෙම තියෙද්දී උල දෙපැත්තෙන් කපන්න පුළුවන් කියලා තේරුණා. ඊට පස්සේ මණ්ඩප තාපසතුමා කිව්වා මා උලෙන් ගලවන්න බෑ. ඔය දැන් ඇඟේ ඇනිලා තියෙන උල් කෑල්ල ඇඟ ඇතුළෙම තිබුණාවි. ඔබට කරන්න පුළුවන් එකම දේ දෙපැත්තෙන් උල කපන එක. කපලා ඇඟ ඇතුළේ තියෙන උල් කෑල්ල එහෙම තියෙද්දි මාව නිදහස් කරන එක. කිව්වහම රජුරුව උල දෙපැත්තෙන් කපලා තාපසතුමාව නිදහස් කළා. අන්තිමට ඇඟේ විශාල උල් කෑල්ලක් දැන් එහෙමම තියෙනවා. අර බලන්න අර මැස්සට කරපු අපරාධي. අපි හිතන්නේ කොහොමද? අද මැස්සන්ව මරණයටපත් කරන්න නොයෙකුත් ආකාරයේ තාක්ෂණික උපකරණ තියෙනවා. එක සැරේ මැස්සන් 20ක් 30ක් 40ක් 50ක් 100ක් උනත් නසන්න පුළුවන්. අපි හිතාගෙන ඉන්නේ ලාභය උදෙසා මැස්සන්ගෙන්තර පිරිසිදු භූමියක් පවත්වාගෙන යන්න අවශ්‍යයි. ඒ නිසා ප්‍රතිලාභය ලැබෙනවා දවසක. හැබැයි එතකොට උත්තර කාලයක්ද කියලා හිතා ගන්න බෑ ප්‍රතිලාභය ගණන් කරන්න වෙන වර්ෂ ගන්න. කොහොම හරි දැන් මේ විදිහට තාපසතුමාගේ ශාරීරිය දැන් උල් කෑල්ලක් තියෙනවා. ඊට පස්සේ මේ කන්න දීප තාපසතුමයි මණ්ඩප තාපසතුමයි දෙන්නම ඒ ස්ථානෙන් නික්මලා ගිහිල්ලා උද්‍යානයකට ගිහිල්ලා නතර වෙලා එතන වෙද මහත්තයෙක් මුණ ගැහිලා අර තුවාල වලට බෙහෙත් එහෙම කරගෙන දෙන්නම ටික කාලයක් එතන ගත කරලා මණ්ඩප තාපසතුමා සනීප වුණාට පස්සේ දෙන්නත් එක්කම නැවත තමන්ගේ ගම රට බලාම පිටත් වෙලා ගියා. මෙහෙම ගම රට බලා පිටත් වෙලා ගිහිල්ලා ওই විදිහට ගිහිල්ලා ඉවර වෙලා යනකොට පෙර
මේ කන්න දීපතාපසතුමාත් ඒ වගේම මේ මණ්ඩපතාපසතුමාත් එක්ක බොහොම හිතවත්කමක් තිබිච්ච උපාසකයෙක් හිටියා මඩප්ප කියලා. මේ මඩප්ප උපාසකතුමාව මුණ ගැහුණා. ඊට පස්සේ එතුමා මේ කන්න දීපතාපසතුමාවයි මණ්ඩපතාපසතුමාවයි බොහොම සාදරයෙන් නිවසට වඩමවාගෙන ගිහිල්ලා උන්වහන්සේලාට නොයෙකුත් ආකාරයෙන් උපස්ථාන උපකාර සිද්ධ කරලා සංග්‍රහාදිය පවත්වලා කතා බහ කරමින් හිටියා. ඊට පස්සේ මණ්ඩපතාපසතුමා Tamanට සිද්ධ වෙච්ච අබැද්දිය ගැනත් කරුණු කාරණා කියමින් හිටියා. මෙහෙම ඉන්නකොට එකපාරටම ගේ පිටිපස්ස පැත්තේ මහ විලාපයක් ඇහුණා. ගේ පිටිපස්ස පැත්තේ හිටියා යාඤ්ඤ දත්ත කියලා පුංචි කුමාරී. මේ මඩප්ප තාපසතුමා මඩප්ප උපාසකතුමාගේ පුතා. මඩප්ප උපාසකතුමාගේ පුතා. කුඩා දරුවෙක්. මේ දරුවා ගේ පිළිකන්නේ සෙල්ලම් කරමින් හිටියා. මේ දරුවා සෙල්ලම් කරමින් හිටියේ බඹරයක් අරගෙන. පුංචි බඹරයක් හදාගෙන ඒක ආකාශේ පා කර කර හිටියා. මෙහෙම ඉන්නකොට මේ බඹරේ පාවෙලා ගිහිල්ලා හුඹසක් ඇතුළට වැටුණා. මේ වෙලාවේ මේ හුඹසේ හිටිය විශාල නාගයෙක්. මේ නාගයාගේ ඔළුව වැදුනා මේ බඹරේ. නාගයාට මහ කෝපයක් ඇති වුණා. නාගයාට මහ කෝපයක් ඇති වෙලා කෝපෙන් පිඹ හිටියා. මෙහෙම ඉන්නකොට මේ පුංචි දරුවා යාඤ්ඤ දත්ත කුමාරයා මේ ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. මේ පුංචි දරුවා ගිහිල්ලා අර හුඹසට අත දැම්මා. හුඹසට අත දාලා බඹරේ ගන්න හදනකොටම නාගයා දෂ්ට කරා මේ දරුවාගේ අතට. දැන් මේ දරුවා සිහිසුන් ඇදගෙන වැටුණා. මේ විලාපේ තමයි අර ඇහුනේ. ඊට පස්සේ මණ්ඩප උපාසකවරයා මේ දරුවා උස්සගෙන ඇවිල්ලා ගෙදරට දැන් ඇඟ පුරාම විස ගිහිල්ලා පැතිරිලා දැන් නිල් පාට වෙලා දැන් මරණාසන්නයි. මේ මඩප්ප උපාසකතුමා යාඥා කරන්න පටන් ගත්තා. අනේ තාපසවරුනි, ඔබ වහන්සේලා මහා 이르දිමත්. ඔබ වහන්සේලා ගාව බොහෝ গুপ্ত ශාස්ත්‍ර තියෙනවා, මන්ත්‍ර වේදකම් තියෙනවා. අනේ වෙන් මගේ දරුවව සුවපත් කර දෙන සේක්වා කියලා. මේ වෙලාවේ මණ්ඩප තාපසතුමා නිහඬව හිටියා. කන්නදීප තාපසතුමා හඬ අවදි කළා. මෙන්න මෙතෙන් පටන් තමයි අර අපූර්ව කතා පුවත නැවත උද්දීපනය වෙන්නේ. මේ කන්නදීප තාපසතුමා දැන් කිව්වා මෙහිමයි පින්වත මඩප්ප උපාසක තැන ඔය කියන গুপ্ত ශාස්ත්‍ර මන්ත්‍ර වෙදහදකම් කිසිවක් මන් දන්නේ නැහැ. ඔය গুপ্ত ශාස්ත්‍ර කිසිවක් මං ගාව නැහැ. මට එක සත්‍යක්‍රියාවක් කරන්න පුළුවන්, ඒක නම් මං කරන්න. එහෙනම් කමන්නේ ඔබතුමාට සත්‍යක්‍රියාවක් කරන්න පුළුවන් නම් ඒකිනුත් ප්‍රතිඵලයක් ලැබෙනවා නම් අනේ අප කෙරෙහි කරුණාවෙන් මේ සත්‍යක්‍රියාව කරන සේක්වා කියලා මඩප්ප උපාසකතුමා ඉල්ලීමක් කරා. දැන් කන්නදීප තාපසතුමා මෙන්න මෙහෙම සත්‍යක්‍රියාවක් කළා. ඒ සත්‍යක්‍රියාව තමයි මේ තාපස ජීවිතයට ඇතුල් වෙලා දින 7කට පස්සේ ඉඳලා අවුරුදු 50ක් වෙනකන් අද වෙනකන් දැන් මම තාපසයෙක් වශයෙන් අවුරුදු 50ක් මේ තාපස ජීවිතය ගත කළා. මේ තාපස ජීවිතයට ඇතුල් වෙලා දින 7කට පස්සේ මට මේ තාපස ජීවිතය පාම වුණා. තාපස ජීවිතයට ඇතුල් වෙලා දින 7කින් මට මේ තාපස ජීවිතය එපා වුණා. එදා ඉඳලා අද වෙනකන් වසර 50ක් තිස්සේ මම අනබිරතියෙන් අනාලයෙන් සීලය රකින්නවා. මගේ සහෝදර මණ්ඩප තාපසතුමාට මේ ජීවිතේ මට අප්‍රසන්නයි කියලා කියාගන්න බැරුව. මට මේ තාපස ජීවිතය කිසිම ආකාරයකින් සුවයක් නොවේ. මේ තාපස ජීවිතය අප්‍රසන්නයි. මේ තාපස ජීවිතේ එපා වෙලා තියෙන්නේ මට. මට ගිහිගෙට යන්න හිතෙනවා කියලා කියාගන්න බැරුව. අවුරුදු 50ක් තිස්සේ මම මේ තාපස ජීවිතය ආරක්ෂා කළා. ඒ සත්‍යයක් නම් ඒ සත්‍යයේ බලයෙන් මේ දරුවාට සිත් වේවා කියලා. එහෙම සත්‍යයක් ක්‍රියා කරනකොටම ඒ දරුවාගේ විස හිසේ සිට පපුව දක්වා අඩු වෙලා ගියා. ඊට පස්සේ මඩප්ප උපාසකතුමාට කිව්වා දැන් ඔබ සත්‍යයක් ක්‍රියා කරන්න කියලා. මඩප්ප උපාසකතුමාත් ඒ වගේම සත්‍යයක් ක්‍රියාවක් කළා. එතුමා කිව්වා ඔබ වහන්සේලා මුණ ගැහිච්ච දවසින් ඉඳලා අද වෙනතුරු මන් දන් දෙනවා. ඔබ වහන්සේලාට විතරක් නෙවෙයි. තව බොහෝ තාපස උතුමන් වහන්සේලාට අවුරුදු 50ක් තිස්සේ මන් දන් දෙනවා.
හැබැයි එදා ඉඳලා අද වෙනතුරු දන් දුන්නේ එක දවසකව සතුටකින් නෙවෙයි. හැම දවසක්ම දන් දුන්නේ අප්‍රසන්නයින්. කිසිම දවසක මම සතුටින් දන් දුන්නේ නැහැ. කරගන්න දෙයක් නැතිකමටයි මම දන් දුන්නේ. බැහැ කියන්නේ බැරිකමටයි මෙච්චර කාලයක් දන් දුන්නේ. ඒ වෘතේ කඩන්න නැතුව පවත්වාගෙන ඉන්න ඕන නිසා මම මේ දන් දුන්නේ. එදා ඉඳලා අද වෙනතුරු කැමැත්තකින් දන් නොදුන් බව සත්‍යයක් නම් ඒ සත්‍යයේ බලයෙන් මේ දරුවාට සෙත් වේවා කිව්වහම දරුවගේ පපුවේ ඉඳලා තුනටිය දක්වා විස අඩු වෙලා ගියා. ඊට පස්සේ දැන් කවුද ඉන්නේ? දැන් ඉන්නේ මඩප්පු උපාසකතුමාගේ භාර්යාව. ඊට පස්සේ මඩප්පු උපාසකතුමා කිව්වා භාර්යාවටත් පින්වතිය තට කැමැති ආකාරي සත්‍ය ක්‍රියාවක් කළව කියලා. ඊට පස්සේ ආයේ බය වුණා. ඇය කිව්වා මං ඇත්ත කිව්වට කමක් නැද්ද කියලා. ඊට පස්සේ කිව්වා ඇත්ත තමයි යෝධී කියන්න කිව්වේ. ඇත්ත කියන එක තමයි මෙතන දැන් මේ සත්‍ය ක්‍රියාව වෙලා තියෙන්නේ. දැන් තාපසතුමත් ඇත්ත කිව්වා. ඒ ඇත්ත බලෙන් අපේ දරුවගේ විස ඔළුවේ ඉඳලා පපුව දක්වා අඩු වුණා. දැන් මමත් ඇත්ත කිව්වා. බෙලෙන් ඒ සත්‍යයේ බෙලෙන් අපේ දරුවගේ විස පපුව ඉඳලා තුනටිය දක්වා අඩු වුණා. දැන් නුඹත් ඇත්ත කියන්න ඕන. එහෙනම් ස්වාමීන් කමක් නැහැ නේද? ප්‍රිය බිරිඳ භාර්යාව නොසැලෙව. සැලෙන්න එපා, කම්පා වෙන්න එපා, බය වෙන්න එපා, ඇත්ත කියන්න කියලා මඩප්පු උපාසකතුමා කිව්වා. ඊට පස්සේ කිව්වා ස්වාමීනි නුඹව විවාහ වෙච්ච දවසේ ඉඳලා අද වෙනතුරු අවුරුදු 50ක් යනකම් මම එක දවසක්වත් සතුටින් වාසය කළේ නැති බව සත්‍යක් නම් මේ ගියේ ඇතුළේ. එක දවසක්වත් මට නුඹ කෙරෙහි ආදරයක්, සෙනෙහසක්, දයාවක්, ඇල්ලියාවක්, ලැබියාවක් ඇති වුණේ නැති බව සත්‍යයක් නම් මේ අවුරුදු 50ම නුඹ විතරක් නෙවෙයි නුඹගේ තාත්තවත් මට පෙන්වන්න බැරි දැනකයි හිටියේ. නුඹලා දෙන්නම මට මහා අසතුටක් ඇති කර බව සත්‍යයක් නම් නුඹලා නිසා මං කිසිම සතුටක් නොවින්ද බව සත්‍යයක් නම් ඒ සත්‍යය බැසේ ආවා කියලා ප්‍රාර්ථනා කරපු ගමන් තුනටි ඉඳලා කකුල් දෙක දක්වා තිබිච්ච විසත් බැහැලා ගිහිල්ලා දරුවා ඇවිදින්න පටන් ගත්තා. මේ විදිහට සත්‍යක්‍රියා තුනකින් මේ දරුවා සුවපත් වුණා. ඊට පස්සේ දැන් පුදුම සත්‍යක්‍රියා තුනක්නේ. ඊට පස්සේ දැන් තුන් දෙනා මේක ගැන කතා කරනවා. මණ්ඩප තාපසතුමා නිහඬව අහගෙන ඉන්න. උන්වහන්සේ වෙනස්. එතකොට කන්නදීප තාපසතුමාගෙන් ඇහුවා කණ්ඩදීප තාපසතුමාගෙන් දැන් මඩප්පු උපාසක තන අහනවා පින්වත් තාපසතුමනි ඇත්තටම කියන්න බලන්න ඔබ වහන්සේ උත්තර කාලයක් අවුරුදු 50ක් අකමැත්තෙන් තාපස ජීවිතයක් ගත කළා පුදුමයි. ඊට පස්සේ කිව්වා එසේ පින්වත පැවිදි වෙලා එහෙම නැත්නම් තාපස ජීවිතයටපත් වෙලා හරියටම දින 7යි මට සතුටින් ඉන්න පුළුවන් වුණේ. එදා ඉඳලා මට එපා වුණා මේ ජීවිතේ. නමුත් මගෙත් එක්ක එකට පැවිදි වෙච්ච මගේ සහෝදර තාපසතුමාට මේ බව කියා ගන්න බැරි නිසා මේ උතුම් තාපස ජීවිතය අතහැරලා ගියාට පස්සේ කෙලතොලු ජඩේක හැටියට මිනිස්සු මාව සලකන නිසා මට අන්නේ ලැජ්ජාවට මුහුණ දෙන්න බැරි නිසා අවුරුදු 50ක් තිස්සේ මම මේ සීලය ආරක්ෂා කරගෙන අමාරුවෙන් නමුත් ජීවත් වුණා. කැමැත්තකින් නෙවෙයි තාපසෙක් වශයෙන් ජීවත් වුණේ කියලා කිව්වා. ඊට පස්සේ කන්නදීප තාපසතුමා විදිහටම ඇහුවා මඩප්ප තාපසතුමාගෙන්. කන්නදීප තාපසතුමා මඩප්ප උපාසක තැනගෙන් ඇහුවා. එතකොට උපාසක තැන ඔබත් අර කිව්ව විදිහටම අවුරුදු 7ක් තිස්සේ දැන් අවුරුදු 50ක් තිස්සේ ওই විදිහටම දන් දුන්නා කිව්වේ. ඒකත් එතකොටම අකමැත්තෙන්ම කරපු දෙයක් නේ. එහෙම කොහොමද කරේ? එහෙම දන් දෙන්න පුළුවන්. එතකොට කිව්වා තාපසතුමනි මගේ හත්මුතු පරම්පරාවක ඉඳලා මේ පුරුදු දිගටම පවත්වාගෙන ආවා. ඒ තමයි ශ්‍රමණ බ්‍රාහ්මණ උතුමන් වහන්සේලාට දන් දෙන එක. මමත් වෘතයක් වශයෙන් ඒ සත්මුතු පරම්පරාවක්ම පවත්වාගෙන ආපු වැඩේ කරගෙන ආවා මිසක් කිසිම ආකාරකින් ඇත්තටම දන් දෙන්න කිසිම අවස්ථාවක මට උමනාවක් ඇති වුණේ නැහැ. කැමැත්තක් ඇති වුණේ නැහැ. ශ්‍රද්ධාවක් ඇති වුණේ නැහැ. වෘතය කඩන්න බැරි කමට හත්මුතු පරම්පරාවට පිටුපාන්න බැරි කමටයි මම මෙහෙම කරේ කියලා එතුමාත් කිව්වා. ඊට පස්සේ අර භාර්යාවගෙන් අහනවා දැන් ඊට පස්සේ මඩප්පු උපාසක තැන නැවතත් පින්වත් බිරිඳ භාර්යාව නුඹ ඇත්තටම අවුරුදු 50ක් මගෙත් එක්ක කැමැත්තෙන් නෙවෙයි දී කෑවේ. මට ඒක හිතා ගන්නත් අපහසුයි කිව්වා. ඊට පස්සේ ගෝ ඇත්තටම ස්වාමීනි. ඇයි එහෙම කරේ? එහෙම කරන්න හේතුව තමයි ස්වාමීනි හත්මුතු පරම්පරාවක් දක්වා අපේ පවුලේ ස්ත්‍රී සමාජිකාවන්ගේ ජීවිත දිහා බැලුවාම එකම එක දීගක විතරයි ගිහිල්ලා තියෙන්නේ.
එකම එක දීගයක විතරයි ගිහිලා තියෙන දෙවන දීගයක් ගැන හිතලා නැහැ. ඒ නිසා ගිය දීගේ මොන විදිහේ එකක් වුණත් ඒක ප්‍රසන්න වුණත් අප්‍රසන්න වුණත් ඒ දීගය තුල ගත කිරීම තමයි අපේ හත්මුතු පරම්පරාවක් දක්වාම සිද්ධ වෙලා තියෙන දේ. ඒ සිරත කඩන්න බැරි නිසා හත්මුතු පරම්පරාවට පිටුපාන්න බැරි නිසා මා අනාලයෙන් නමුත් අකමැත්තෙන් නමුත් නුඹ සමග මෙච්චර කාලයක් දීක කෑවා මේ ගෙදර ඇතුලේ නොසතුටින් හිටියත් සතුටින් හිටිය බව ඇඟෙව්වා කියලා. ඊට පස්සේ තුන් දෙනාම අවංකව තම තමන්ගේ ගති විලාසයන් අදහස් කුමාරු කරගත්ත නිසා තුන් දෙනාම ඊට පස්සේ අර මණ්ඩප තාපසතුමාත් හමුවේ සියලුම දෙනා කතිකා කරගත් අදින් පස්සේ එහෙනම් අපි මේ වැරදි හදාගමු. එහෙනම් අන්න කන්නදීප තාපසතුමා අදිෂ්ඨානයක් ඇති කරගත්තා. එහෙනම් අදින් පස්සේ අපි ඇත්තටම සීලය රකින්නෝ මම. අදින් පස්සේ මම අවංකවම සීලය රකින්නෝ. මෙච්චර කාලයක් බොරුවටයි සීලය රැක්කේ. මෙච්චර කාලයක් මගේ හිත මිත්‍ර තාපසතුමාට පිටුපාන්න බැරි නිසායි සීලය රැක්කේ. නැතු උමනාවකට නෙවෙයි. අවුරුදු 50ක් තිස්සේ මට මේක කියා ගන්න බැරුව හිටියේ. නමුත් අදින් පස්සේ මම ඒ වැරද්ද හදාගෙන ඇත්තටම සීලය රකින්නවා කියලා එතුමා ප්‍රත්‍යක්ෂ කරගත්. එතුමා ප්‍රතිඥා දුන්නා. ඒ වගේම මඩප්ප උපාසකතුමත් කිව්වා මෙච්චර කාලයක් මම දන් දුන්නේ සතුට සිතින් නෙවෙයි. අපරාධයක් මමත් කරගෙන තියෙන්නේ. මොකද මෙච්චර කාලයක් කොහොම හරි දන් දුන්නානේ. හිත පහදව ගන්න බැරි වෙච්ච එක තමයි මට වෙච්ච වැරද්ද. ඒ නිසා අදින් පස්සේ මම දන් දෙන්නේ අවංකවම හිත පහදවගෙන දානි ආනිසංස දකිමින් ලෝභය දුරු කරගනිමින් මං අද ඉඳලා දන් දෙනවා. මඩප්ප උපාසකතුමත් අදිෂ්ඨානයක් ඇති කරගත්තා. ඊට පස්සේ අර බෙරිඳත් අදිෂ්ඨානයක් ඇති කරගත්තා. මේ බඳු යහපත් පුරුෂයෙක් ඇසුරේ මමත් මෙච්චර කාලයක් අනාලයෙන් කටයුතු කළා. නමුත් ඒ බවක් දැනුම් දුන්නේ නැහැ. අදින් පස්සේ මම ඇත්තටම ඔහු කෙරෙහි ආලයෙන් යුක්තව වාසය කරනවා. ඇත්තටම ඔහු කෙරෙහි ගෞරවයෙන් ප්‍රසාදයෙන් භක්තියෙන් යුක්තව භක්තියෙන් යුක්තව වාසය කරනවා කියලා ඇයත් ප්‍රතිඥාවක් දුන්නා. ඉතින් මේ විදිහට ඊට පස්සේ සියලුම දෙනා තම තමන්ගේ වැරදි නිදහස් කරගෙන තම තමන්ගේ වැරදි නිවැරදි කරගෙන ඒ විදිහට තත්ත්ව පරිද්දෙන් කම් රැස් කරගෙන කර්මී රැස් කරගෙන මිය පරලෝ ගියා. මෙහෙම ගිහිල්ලා මේ තාපසතුමාලා දෙන්නම මණ්ඩප තාපසතුමාත් කන්න තාපසතුමාත් බඹලෝ ඉපදුනා. මඩප්ප උපාසකතුමාත් එතුමාගේ බිරිඳත් ඒ වගේ මේ අඤ්ඤදත්ත කුමාරයාත් ඒ තුන් දෙනාම දිව්‍ය ලෝකෙ ඉපදුනා. මේ විදිහට කතා පුවත අවසන් කරලා යස්රිමත් වූ භාගතුන් වහන්සේ පූර්වාපර සන්ධි ගලපලා දේශනා කරනවා. මහණෙදා ඒ මණ්ඩප තාපසතුමාණන් අද අපගේ මේ අග්‍ර ශ්‍රාවක සාරිපුත්ත මහෝත්තමයන් වහන්සේ. ඒ වගේම එදා මඩප්ප උපාසකතුමා නමින් හිටියේ අද අපගේ මේ ආනන්ද ධර්ම භාණ්ඩාගාරික උතුමන් වහන්සේ. ඒ වගේම එතුමාගේ බිරිඳ මඩප්ප උපාසකතුමාගේ බිරිඳ වශයෙන් එදා හිටියේ අද අපගේ මේ අග්‍රදායිකා විශාඛා සිටු දේවිය. ඒ වගේම එදා යඤ්ඤදත්ත කුමාරයා වශයෙන් එදා හිටපු පුංචි දරුවා අද අපගේ මේ රාහුල හාමුදුරුවෝ. ඒ වගේම එදා ඒ කන්නදීප තාපසතුමා වශයෙන් හිටපු ඒ පඬිත බෝධිසත්වයන් වහන්සේ නම් මේ සම්‍යක් සම්බුද්ධ වූ සියලු සතුන්ගේ අග්‍ර ලෝකනායක වූ සර්වඥ රාජෝත්තමයන් වහන්සේ වන මම්මමයි අනාදි වශයෙන් උන්වහන්සේ පූර්වාපර සන්ධි ගලපමින් ධර්මයේ දේශනා කළා. මේ ධර්මයේ අහගෙන හිටපු මේ ධර්ම දේශනාව අවසානයේ අන්නර උකටලි භික්ෂුව උතුමෝ සෝවාන් ඵලයටපත් වුණා. ඒ විතරක් නෙවෙයි තවත් බොහෝ භික්ෂුන් වහන්සේලාට සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් ආදී නොඑක් මාර්ගඵල උපදවා ගන්නට හැකියාව ලැබුණා. මොකද සියලුම දෙනාගේ වීරිය වැඩිලා ආපු නිසා. ඉතින් එතන මේ කතාවේ නොයෙකුත් කතා රසයන් තියෙනවා. ඒ අතරින් මතු කරගන්න ඕන වැදගත්ම සහ අත්‍යවශ්‍යම සාධකය නම් අන්නර කන්නදීප තාපසතුමා පෙන්වා දෙන කාරණා මොකක්ද? අර උතුමන්ට පිටුපාන්න බැරි කමින් පවා පෙර ඥානවන්තයෝ සීලය ආරක්ෂා කරලා තින වසර 50ක් වගේ දීර්ඝ කාලයක් දක්වා බලන්න. ඒ කියන්නේ ඥානවන්තයන්ට හැකියාව තියෙනවා වෘතේ වුණත් හරියට රකින්න. සීල වෘතේ වුණත් රකින්න හරියට පුළුවන් ඥානවන්තයන්ට. එහෙනම් ඥානවන්තයෙක් නම් සීල් වෘතේ වුණත් රකින්න. එහෙනම් ඒ ඥානවන්තය යම් දවසක
උතුම් වූ ශ්‍රී සද්ධර්මය අසවබෝධ කරගත්ත දවසට. එහෙම නැත්නම් තමන් වහන්සේලාගේම ස්වයං ඥානින් මේ උතුම් ධර්මය අවබෝධ කරගත්ත දවසට පිහිටන ආර්යකාන්ත සීලය. ඒ සීලය ඇවිල්ලා ශික්ෂාපද සමාදන් වෙලා රකින්න සීලයක් නෙවෙයි. ඒ සීලය අවබෝධයෙන්ම රකින්න සීලයක්. ඒ සීලය රකින්න කියලා කවුරුවත් ඇඟිල්ලෙන් එනනායි කියන්න අවශ්‍ය නැහැ. ඇහැ සංවර කරගන්න, කන සංවර කරගන්න, නාසය සංවර කරගන්න, දිව සංවර කරගන්න, කය සංවර කරගන්න, මනස සංවර කරගන්න කියලා ආයි බෝඩ් ගහන්න අවශ්‍ය නැහැ. ඔබ දැකලා ඇති නොයෙකුත් ආකාරයෙන් ගිහියන් වාසය කරන තැන්වල නිශ්ශබ්ද වන්න, විනීතව හැසිරෙන්න, යනාදි වශයෙන් හික්මීමෙන් යුක්තව හැසිරෙන්න, යනාදි වශයෙන් නොයෙක් ආකාරයේ අවවාද සටහන් කරලා තියෙනවා. ඒ වගේම ඔබ දැකලා ඇති භික්ෂුන් වහන්සේලා භවනා යෝගීව වැඩවසන නොයෙකුත් ආරණ්‍ය තුලත් නිශ්ශබ්ද වන්න, නිශ්ශබ්දතාව ආරක්ෂා කරන්න භවනා යෝගීන් හැසිරෙන පෙදෙසක් එබැවින් නිශ්ශබ්ද වන්න යනාදි වශයෙන් නොයෙකුත් බෝඩ් ගහලා තියෙනවා. ඔබ දැකලා ඇති. ඒ හැම බෝඩ් එකක්ම ගහලා තියෙන්නේ කාටද? ඒ හැම අවවාදයක්ම දීලා තියෙන්නේ කාටද? අවබෝධය තුළින් හික්මෙන්න හැකියාවක් නැති මිනිසයන්ට. එයාට සිද්ධ වෙන හැමතිස්සෙම සංවර වෙන්න කියලා ඉල්ලා සිටින්න. හැමතිස්සෙම එයාට සංවර වෙන්න කියලා දැනුම් දෙන්න අවශ්‍යයි. පණිවිඩයක් දෙන්න අවශ්‍යයි. අවවාදයක් අනුශාසනාවක් කරන්න අවශ්‍යයි. අන්න එයාගේ ඥානෙ හීනයි. එහෙනම් අන්න එයාට තමයි අවවාද දෙන්න ඕන. හැබැයි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශ්‍රාවකයෝ කියන්නේ අන්න රතන ඉඳලා ඒ කිව්වේ ඥානින් සිල් වෘතයක් තුළ හික්මිලා වසර කෝටි ගාණක් තිස්සේ ලදාභාෂින් සීල ආරක්ෂා කරන ගමම්ම උතුම් වූ ධර්ම අවබෝධයෙන් යුක්තව සංවර භාවයට පත් වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඒ සීලය නැවත බින්දින්න පුළුවන් සමතෙක් පහළ වෙන්නේ නැහැ ලෝකේ. ඒ උතුම් සීලයට කියන උතුම් ආර්යකාන්ත සීලය. එහෙනම් අන්නේ උතුම් වූ සීලය වැඩෙනවා නම් අන්න එතන තියෙනවා සැපේ. ඇහැ සංවර වෙච්ච තැන, කන සංවර වෙච්ච තැන, නාසය සංවර වෙච්ච තැන, දිව සංවර වෙච්ච තැන, කය සංවර වෙච්ච තැන, මනස සංවර වෙච්ච තැන පවතින්නේ සැපේ. එහෙනම් ඔබ සොයන්නේ සැපේ නම් මෙන්න මේ 6 සංවර කරගන්න සිද්ධ වෙනවා. ඒ 6 සංවර වෙච්ච දවසටයි සැප ලැබෙන්නේ. එහෙම නැතුව නොයිකුත් දේ ජීවිතේට අරග නැහැ, මේක නැහැ, අරහිම නැහැ, මෙහෙම නැහැ කී තැවෙන්නේ අඥානියෝ මේ ලෝකේ. අඥානියෝ හිතන්නේම සැපසේ වසන්ඩ ලෝකේ නොයිකුත් සාධක අවශ්‍යයි කියලා. ඔවුන් දන්නේ සැපසේ වසන්ඩ අවශ්‍ය ප්‍රඥාව විතරයි කියලා. සියල්ල සිතෙහිම සංකල්පිත. ඒ සංකල්පිතයන් තුල බැහැගෙන කටයුතු කරන අඥානියට තමයි හැමතිස්සෙම දුක උදා වෙන්නේ. මොකද ඔහු හැමතිස්සෙම ජීවත් වෙන්න උත්සාහ දරන්නේ සංකල්පයකට අනුකූලව. සියලු සංකල්ප බිඳහල තැන පවතිනවා නිවන. සියලු සංකල්පීය රාමු වලින් නිදහස් වෙච්ච තැන පවතිනවා සදාතනික විමුක්තිය. එහෙනම් නිදහස, විමුක්තිය, නිවන සංකල්පයන්ගෙන් බැහැර වූ තැන පවතින සදාතනික ගැලවීම, සදාතනික සුවය. එහෙනම් ඒ සුවය උදා කර ගන්නට පුළුවන් වෙන්නේ ප්‍රඥාවන්තයන්ට විතරයි මේ ලෝකේ. ලෝකේ පවතින ප්‍රශ්න කියන්නේ සදාතනික ප්‍රශ්න. ඒවා මේ ලෝකයේ කියන සන්දර්භයේ පවතින තුරුම, මේ ලෝකයේ කියන දුක පවතින තුරුම සදාතනික වශයෙන්ම පවතිනා. සදාතනික වශයෙන් කියලා අදහස් කරන්නේ කවදා හෝ දවසක හේතු ගැලපීම මේ ලෝකයේ පවතින දවසක් ඇද්දී දා වෙනකම් පවතිනා. ඉතින් එහි නිමාවක් අපිට දකින්න බැරි නිසා, ඒ කියන්නේ සමස්තයක් වශයෙන් මේ ලෝකයේ කියන වැඩපිළිවෙලේ අවසානයක් අපිට දකින්න බැරි නිසා අපිට හිතන්න සිද්ධ වෙනවා තව අනන්ත කාලයක් මේ විදිහටම ලෝක සත්‍යය මේ ප්‍රශ්නත් එක්ක දුක් විඳිනවා ඇත්ත නොදැන. අදටත් උන් මේ විඳින්නේ මේ සංසාරෙම දුක්ඛයක් පමණයි කියලා උන් අදටත් දන්නේ. ඒ නිසා අඥානය මේ මොහොතේ කල්පනා කරන්නේ සංකල්පයකට අනුකූලව ජීවත් වෙන විදිහක් ගැන. ඔහුම තමන්ගේම හිතේ සංකල්පයකට යටපත් වෙලා නතු වෙලා දුක් විඳිනවා. තමන්ගේම සංකල්ප නිසා තමන් දුක් විඳිනවා. ඒ බව තේරුම් ගන්න නොහැකි වෙන්නේ උන්ට මක් නිසාද? මේ අමා ධර්මයට කන් දෙන්නේ නැති නිසා. හැම දෙයක්ම සංකල්පයක් පමණයි අවසානයේ බැලුවහම. හැම අත්දැකීමක්ම මතකයක් විතරයි අවසානයේ. සියල්ල මතකයක් විතරයි අවසානයේ. මලකුණු ගොඩක්. එහෙනම් මුළු සංසාරෙම කියන්නේ සංකල්පයක් සහ මතකයක්. ඒ බව තේරුම් ගන්න පුළුවන් නම් අන්න සියලු සංකල්ප ගැන තියෙන චන්දරාගය දුරු වෙලා යනවා. එතකොට ඒ සංකල්ප ගැන ඇති චන්දරාගයේ දුරු යාමමයි සංකල්ප රාගයේ ප්‍රහාණය වෙන්නේ. යෝ චන්දරාග විනියෝ චන්දරාග පහාන. ඉදන් නිස්සරණ.
සංකල්ප දුරු වෙනකොට අන්නර නැවත හිස් මතකයේ රැස් වෙන්නේ. ඒ නිසා පුළුවන්කම ලැබෙනවා මේ ගත කරන නිමේෂය සිහියෙන් ප්‍රඥාවෙන් යුක්ත වාසය කරන්න. ඒ නිසා පුළුවන්කම ලැබෙනවා බණ කියන්නත් බණ අහන්නත්. එහෙනම් අද අප මේ සියලුම දෙනා එක රාශී වෙලා කරන්නේ අන්නේ වැඩේ. එහෙනම් මේ මොහොතේ සිහියෙන් ප්‍රඥාවෙන් යුක්ත වාසය කරන ඔබයි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශ්‍රාවකයා. එහෙනම් ඒ ශ්‍රාවකයෝ තමයි මුණ ගැහිලා ඉන්නේ. ඒ නිසා මේ හමු විශිෂ්ට හමුවක් මේ උතුම් ධර්මයේ ඔස්සේ තව නොයෙක් දුර ගමන් කරන්න බලාපොරොත්තු වෙන මේ අමා ධර්මයෙන්ම නිවෙන්න බලාපොරොත්තු වෙන මේ ලද උත්තරීතර සම්බුද්ධ ශාසනයේදීම සදාතනික නිවීම සැනසීමම ප්‍රාර්ථනා කරන සියලුම බුද්ධ ශ්‍රාවකයන්ට එහෙනම් මෙතෙන් පටන් ඉවරයි. තම තමන්ගේ ධර්ම ගැටළු වලට දහම් පෑන වලට විසඳුම් ලබා ගන්නට